අයිබෝන් තේමා හඬ ඇහෙනකොට පාටය දකින්නකොට ඔබ දන්නවා මේ තමයි අපනයන කුෂිකර්ම ශේෂ්ත්‍රය පිළිබඳව ඔබට ඵලදායී දැනුමක් ලබා දෙන ලංකාවේ එකම ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන රන්මසු වෙන සාකච්ඡාමය වැඩසටහන වගේ. ඉතින් අද දවසේත් බොහොම සතුටින් අපි ඔබේ නිවසට ආවා. අපනයන භෝගය පිළිබඳව කතා කරමින් ඔබට අවශ්‍ය දැනුම තොරතුරු සම්පත් ලබා දෙන්න. ඒ නිසා අද දවසෙත් අපි විශේෂිත මාතෘකාවක් ඔබ වෙනුවෙන් ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පලිබෝධ වලින් තොර නිරෝගී කුරුදු වගාවකට මඟ. පලිබෝධ වලින් තොර නිරෝගී කුරුදු වගාවක් කොහොමද සකසා ගන්න කියන කාරණා පිළිබඳවයි අද දවසේ අපි ඔබත් සමග සාකච්ඡා කරන්නේ. මේ සඳහා ඉතා ගෞරවයෙන් අද දවසේ අපි මැදිරියට ආරාධනා කරා අපනයන කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතර තිහගොඩ ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ පර්යේෂණ චින්තක විධානපති වන මහත්මයාට. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. සහකාර අධ්‍යක්ෂතුමනි, අපි සාකච්ඡාට ප්‍රවේශයේ ගමු. ලංකාවේ කුරුඳු වගාවට පවතින පලිබෝධ හානි පිළිබඳව සාකච්ඡා කරොත් මොන විදිහටද අපි මේකට අවධානයක් ලබා දෙන්නට ඕනේ? ලංකාවේ කුරුදු වගාව සහ ඒකේ පලිබෝධ පැත්ත සලකනකොට අපිට පේන දෙයක් තමයි දැන් පලිබෝධ හානි පිළිබඳව වාර්තා වෙන ස්වභාවය වැඩි වීමක් අපි දකිනවා. ඒකට හේතුව තමයි අනෙකුත් භෝගවලට සාපේක්ෂව කුරුඳු වගාවට දැන් වැඩිපුර මිනිසුන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. එතකොට අනික් කාරණේ තමයි දැනට ලංකාවේ ඇත්තටම කුරුඳු වගාවට ප්‍රචලිත ප්‍රදේශ විදිහට අපි හඳුන්වන්නේ දකුණු පළාතනේ. නමුත් දැන් අනිත් ප්‍රදේශවලටත් කුරුඳු වගාව වැඩිපුර ව්‍යාප්ත වෙලා තියෙනවා. රත්නපුර, කළුතර, ඒතර වියලි කලාපයේ අම්පාර වගේ දිස්ත්‍රික්කවලටත් අනුරාධපුර වගේ පැතිවලටත් කුරුඳු වගාව ව්‍යාප්ත වෙමින් පවතිනවා. මේ ව්‍යාප්තියත් එක්ක ඒ ප්‍රදේශවලිනුත් පලිබෝධ හානි වාර්තා වීම වැඩිවීමක් වෙනවා. ඊට අමතරව දැන් රෝපණ ද්‍රව්‍ය හැම දිස්ත්‍රික්කයකින් තවත් දිස්ත්‍රික්කයකට මාරු වීම සිදු වෙනවා. එතකොට වෙනත් දිස්ත්‍රික්කයකට අලුතෙන් පලිබෝධකීන් ළඟා වීම සිදු වෙනවා. ඊට අමතරව දැන්ට ශ්‍රී ලංකාවේ තියෙන උෂ්ණත්වය එහෙම නැත්නම් වර්ෂාපතන වගේ දේශගුණික සාධක නිසාත් මෙච්චර කාලයක් පලිබෝධකයෙක් විදිහට අපි හඳුනාගත්ත නැති කෘමියෙක් දැන් පලිබෝධකයෙක් විදිහට අපිට වාර්තා වෙන්න පුළුවන්. මේ වගේ හේතු නිසා දැනට ලංකාවේ පලිබෝධ කුරුඳු වගාවේ පලිබෝධකයන් පිළිබඳව වැඩි නැඹුරුවක් වැඩි අවධානයක් යොමු වෙලා තිබෙනවා. අවධානයට ගත යුතු අවදානම් සහිත කාරණයක් වෙන්න පුළුවන් වේ. අනේ අපි කතා කරමු. දැනට දැන් කුරුඳු වගාව හා සම්බන්ධව ගත්තාම පලිබෝධකකින් ගත්තාම මොන වගේ වර්ගීකරණයක්ද අපිට හඳුනා ගන්න, මොන විදිහේ නම් වලින්ද, මොන විදිහේ හැඩයෙන්ද මේ පලිබෝධකයන් අපිට ශේෂ්ත්‍රය තුළ වගා ශේෂ්ත්‍රය තුළ දකින්න පුළුවන් වෙන්නේ? ඔව්, මම අපේ කාලය කෙටි නිසා මම ලයිස්තුවක් විදිහට කියන්නම්. අපි සැලකුවොත් අපිට බහුලවම දකින්න ලැබෙන ඒ වගේම වඩාත්ම හානිදායක කෘමියෙක් තමයි කුරුඳු රෝස කඳපණුවා කියන කෙනා. එයා ලෙපිඩොප්ටෙරා වර්ගයට අයත් කීටයෙක්. ඊට පස්සේ බහුලයි නමුත් වැඩිපුර හානියක් නැති කට්ටිය ඉන්නවා. පත්‍ර ගැටිති සාධන කීටයන් සහ කුරුඳු අපි කියන උකුණ කියලා. උකුණ සහ මයිටාවන්. ඊට පස්සේ මුල් කන පණුවන් සිටිනවා. ඊට පස්සේ කඳට හානි කරන ගුල්ලන් සහ කෝලියොප්ටරා වර්ගයට අයත් වෙනත් කුරුමිනියන් සිටිනවා. ඒ වගේම තවන් තත්ත්වයටදී වඩාත්ම හානි කරන දෙන්නෙක් ඉන්නවා පත්‍ර කනින්න සහ පැලමැක්කා. ඊට පස්සේ පෘෂ්ඨවංශික පලිබෝධකීන් සිටිනවා. ඒ වගේම ගබඩා තත්ත්වයටදී හානි කරන ගබඩා පලිබෝධකීන් සිටිනවා. මේගොල්ලෝ තමයි මම ලයිස්තුවක් විදිහට කිව්වොත් වඩාත්ම බහුල පලිබෝධකීන්. සාකච්ඡාවේදී දැන් මේ පලිබෝධකයන් අතර වඩාත්ම දරුණුතම ප්‍රහාරය එල්ල කරන්නේ කවුද වගාවට? එහෙම ගත්තොත් එහෙම මේ කියන්නේ වගාවක් සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන් කාටද? ඔව්, අපි එහෙම කිව්වොත් කුරුඳු කියන්නේ රෝස කඳපණුව තමයි අපිට වඩාත්ම ලොකු හානියක් කරන්නේ. ඊට අමතරව හැබැයි අපිට පේනවා මේ isolated cases කියන අපි තැන් තැන් වල අපිට වාර්තා වෙන කෘමි හානි තිබෙනවා. කඳට හානි කරන සිව්සෙරා කොෆියේ කියලා අපි කියන්නේ. ඒ කීටයාගේ හානියක් තිබෙනවා. නමුත් මේ හැම එකක්ම වළක්වා ගන්න පුළුවන් පහසුවෙම අපි ඒක ගැන මම හිතන්නේ ඉදිරියට කතා කරනවා. දැන් මූලික වශයෙන් මේ හානිය දැන් රෝස කඳ විදන පණුවා ප්‍රබලම හානිය කියලා ඔබතුමා පෙන්නලා දෙනවා. ඔව්, එහෙම කියන්න පුළුවන්. හඳුනා ගන්න මූලික අවස්ථාවක් ගන්න පුළුවන්. ඔව්, රෝස කඳ පණුවාගේ කීට අවස්ථාව කඳේ පාදම සිදුරු කරලා ඇතුළට ගමන් කරලා ඇතුළේ පටක ආහාරයට ගැනීමෙන් තමයි මෙයාගේ හානිය සිදු වෙන්නේ. එතකොට ඒ අලුතෙන් එන රිකිලි
කඩා වැටීම සිදු වෙනවා. දැනටත් තියෙන කඳන් අතින් නැද්දට පස්සේ බොහොම පහසුවෙන් ඉදිරියට යනවා. නමුත් අපිට මේ වගාවක මෙයාගේ හානිය තියෙනවා කියලා පහසුවෙන් බලා ගන්න පුළුවන් ක්‍රමය තමයි කඳේ පොඩි සිදුරක් හදලා මේ ඇතුළට යන්නේ. එතනින් එළියට මෙයාගේ මල ද්‍රව්‍ය නිකන් කියත් කුඩු වගේ පවුඩර් එකක් වගේ එළියට එනවා. ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් ශේෂ්ත්‍රයේ මෙයාගේ හානිය තිබෙනවා කියලා. මේක වළක්වා ගන්න නම් බොහොම පහසුයි. ඒක වළක්වා ගැනීම මතු පිටට පැමිණි පාදම කුරුදු පඳුරේ පාදම පස් වලින් ආවරණය කරලා පහසුවෙන්ම මේක වළක්වා ගන්න පුළුවන්. අපි මර්ධන ක්‍රම ගැන පොඩ්ඩක් ඉස්සරහට කතා කරමු. දැන් ඔබතුමා කලින්ම මේ පැහැදිලි කිරීමක් කරා. දැන් මේ තවන් අවස්ථාවේදී කුරුදු පැලවලට හානි කරන ක්‍රමීන සිටිනවා කියලා. නම් වගේකුත් කිව්වා. දැන් මේක කොහොමද තව පැලයක් තුලින් අපි දකින්නේ? අපි මම නම් වශයෙන් කිව්වොත් එහෙම අපිට දැනට ශ්‍රී ලංකාවේ තවන් වල හානි කරන ප්‍රධානම පලිබෝධකය දෙන්න තමයි පැලමැක්කා සහ පත්‍ර කනින්න ලීෆ් මයිනර් කියන කෙනා. ඊට අමතරව අපිට ඉන්නවා ගොඩක් විවිධ විශේෂ වලට අයත් ලිපිඩොප්ටරා කීටයන්. අපි පණුව කියලා සාමාන්‍යයෙන් හඳුන්වන කොළ කන පණුවන් විශේෂ ප්‍රමාණයක් සිටිනවා. මෙයාගේ හානියට ගොඩක් වෙලාවට මේ පැලමැක්කා සහ පත්‍ර කනින්නගේ හානියට නම් අපිට රසායන ද්‍රව්‍ය පාවිච්චි කරන්න වෙනවා. මොකද තවානක පැලවල ගුණාත්මක භාවය ඉතාම වැදගත් නිසා. නමුත් කොළ කන පණුවන් නම් සාමාන්‍ය ශේෂ්ත්‍රයකදී ගහණය වර්ධනය වෙන්න කලින් අපිට අතින් අල්ලලා ඉවත් කරන වගේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. විශේෂිතම කාරණය තමයි මේ හැම සතෙක්ගෙම වගේ ජීවන චක්‍රය එතකොට ගහණය තීරණය වෙනවා දේශගුණික සාධක මත. ඉතින් අවුරුද්දක් සැලකුවොත් ඉහළ පහළ යෑම තිබෙනවා. සමහර කාලවල ඉහළ යා හැකියි. හොඳයි. ඕනෑම වගාවක් මුල සිට දරුවෙකු හදන්න අපි හැම වැඩසටහනම ওই වචනේ කියනවා. දරුවෙකු හදන්නාසේ වගාවක් රැක බලා ගැනීම තුළ තමයි හොඳ ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් වෙන්නේ. සකල දෙස්තුමනි අපිට පැහැදිලි කරන්න දැන් විවිධ පලිබෝධ හානි පිළිබඳව ඔබතුමා පෙන්නලා දුන්නානේ. දැන් මේ පලිබෝධ හානි මර්ධනය කියන එක අපිට වැදගත් වෙනවා. කොහොමද මේ විවිධ පලිබෝධ හානීන් මර්ධනය කරගන්නට පුළුවන්? අවම තැන ඉඳන් උපරිමයට ගියොත් කොහොමද? ඉස්සරෝම අවස්ථාව සහ බරපතල අවස්ථාව කොයි වගේද? හරි. ඒක ටිකක් විස්තරාත්මකව කියන්න ඕන කාරණයක්. මම මුලින්ම කියන්න ඕන ලංකාවේ කුරුදු අර සරලම තැන ගැන අහපු නිසා මම මේ කියන්නේ. ලංකාවේ කුරුදු ශේෂ්ත්‍රයක් සැලකුවට පස්සේ අපි දකින්න දෙයක් තමයි මේකේ ජෛව විවිධත්වය සෑහෙන ඉහළයි. ඒ කියන්නේ වල් පැලෑටි වල ඉඳලා වෙනත් පැලෑටි සෑහෙන තියෙනවා කුරුදු ශේෂ්ත්‍රයක. ඒ වගේම කුරුදු කියන්නේ බහුවාර්ෂික භෝගයක්. අපි හිතමු මිරිස් එහෙම නැත්නම් වී වගේ කෙටි කාලින භෝගයක් නෙවෙයි මේක. එතකොට ඒ ශේෂ්ත්‍රයේ තියෙන කෘෂි ජෛව විවිධත්වය ඉහළයි. පස සැලකුවොත් ශුද්‍ර ජීවි ජෛව විවිධත්වය ඉහළයි. ඒ වගේම ඒ ශේෂ්ත්‍රයේ සිටින කෘමීන්ගේ ජෛව විවිධත්වයත් ඉහළයි. මේ නිසා පලිබෝධකයින්ගේ ගහණය වැඩිවීමට ඒක රුකුලක් වෙන්නේ නැහැ. ඒක ස්වාභාවිකවම අඩුවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඉතින් අපිට පහසුවෙන්ම පුළුවන් කුරුදු වගාවක ස්වාභාවික ඒ ජෛව විවිධත්වය ඉහළ නැංවීම මගින් එහෙම නැත්නම් ස්වාභාවික ජෛව විවිධත්වය පහළ යන විදිහේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කිරීම අවම කිරීම වගින් මේ දේ පලිබෝධ හානි අඩු කරගන්න. එහෙමත් ඊට අමතරව අපිට තියෙනවා වෙනත් ක්‍රම. උදාහරණයක් විදිහට මම කලින් කිව්වා වගේ රෝස කඳු පණුවාගේ හානිය අපිට රසායනික ක්‍රම වලින් තොරව මර්ධනය කරන්න පුළුවන් පහසුවෙන්ම කුරුදු පාදම පස් වලින් ආවරණය කිරීම මගින්. මේ වගේ ක්‍රම තියෙනවා. අපිට බැරිම අවස්ථාවක් වුණොත් එහෙම නැත්නම් තවන් අවස්ථාවකදී වගේ අපිට රසායන ද්‍රව්‍ය වලට යන්න සිදු වෙනවා. හොඳයි. දැන් මේ කාරණාත් එක්ක කතා කරනකොට වර්තමානයේ අපි බහුලව කතා කරන දෙයක් නෙමේ කාබනික වගා ක්‍රමවේදය. කාබනික ක්‍රමයට වගාව සැකසීම කියන එක වර්තමානයේ හැම කෘෂිකර්ම ශේෂ්ත්‍රයක් තුළම අපි සාකච්ඡා කරන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. අපි පැහැදිලි කරමු සාකච්ඡා දෙසෝනේ දැන් සම්පූර්ණයෙන්ම කුරුදු වගාවක් කාබනික ක්‍රමයට වගා කළ හැකිද? ඒක මගේ පළවෙනි ප්‍රශ්නය. ඒත් එක්කම පලිබෝධ මර්ධනය ඒත් එක්කම සිදු කළ හැකිද? ඔව් ඒකත් අර කිව්වාගේ මේ දීර්ඝ පිළිතුරක් දිය යුතු ප්‍රශ්නයක්. කෙටියෙන් කතා කරමු. ඔව් ඇත්තටම වගා කරන්න පුළුවන් කාබනිකව. නමුත් එතෙන්දී අපි සැලකිල්ලට ගත යුතු කාරණා කීපයක් තියෙනවා. ඕක තමයි අපේ වගාකරුවන්ට මගහැරෙන ප්‍රධාන කාරණය. පළවෙනි කාරණේ තමයි අපි පාවිච්චි කරන්නේ කාබනික පලිබෝධ මර්ධන ක්‍රම නම් ඒකට සමහර වෙලාවට අපිට ආරම්භයේදී වැඩි පිරිවැයක් දරන්න සිදු වෙන්න පුළුවන්. ඒ වගේම වැඩි ශ්‍රමයක් වැය වෙන්න පුළුවන්. මම කියන්නේ රසායනික ක්‍රම වලට සාපේක්ෂව. ඒ වගේම වැඩි කාලයක් වැය වෙන්න පුළුවන්. ඒ වගේම අපි රසායනික ක්‍රමවලදී බලාපොරොත්තු වෙන වගේ ඉක්මන් ප්‍රතිඵල
කාබනික කෘෂි මර්ධන පලිබෝධ මර්ධන ක්‍රමවලදී නොලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ කාර්යක්ෂමතාව ආරම්භයේදී අඩු විය හැකියි. නමුත් අපි සිහියේ තබා ගත යුතු කාරණේ තමයි long term එහෙම නැත්නම් දීර්ඝකාලීනව කෘෂි පද්ධති සැලකුවොත් මේ කාබනික ක්‍රම අතිශයින්ම පරිසරයට හිතකාමී. ඒ වගේම කුරුඳු වගාවක මේ කාබනික ක්‍රම භාවිතා කරන්න පහසුයි. මම කලින් එකට හේතුව කිව්වා. නමුත් අපිට අස්වැන්න වෙළඳපොළට නිකුත් කිරීමේදී කාබනික යටතේ වගා කළා නම් අපිට වැඩි මුදලක් ඉල්ලා සිටිය හැකියි. මේ කාරණා කීපය අපි සැලකිලිට ගන්න ඕනේ වගාවකදී. කොහොම හරි ඔබතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු කිව්වොත් කාබනිකව වගා කිරීම සිදු කරන්න පුළුවන්. දැන් අර රටක් විදිහට අපි ඒ තැන ඉන්න නිසා ඒ වගාව වැඩි ඵලදායී ආදායම් වැඩි කරන දෙයක් බව තමයි ඔබතුමා අවසාන වශයෙන් දෙන නිගමනය වන්නේ. හොඳයි සාකච්ඡා අපි අවසාන වශයෙන් පැහැදිලි කිරීමක් කරමු. දැන් ඕනෑම වගාවක හානිදායක තත්ත්වයන් කියන එක සුලභයි සාමාන්‍ය දෙයක් වෙන්නත් පුළුවන්. අපි වචනටත් කියනවා ඇති වුණාට පස්සේ වඩා ඇති වෙන්න කලින් වළක්වා ගන්නත් උත්සාහ කිරීම වැදගත්. මම ඔබතුමාගේ පැහැදිලි කිරීමක් ඇටියෙන් බලාපොරොත්තු වෙනවා. කුරුඳු වගාවක පලිබෝධ කළමනාකරණය පිළිබඳව ඔබතුමාගේ අත්දැකීම් එක දෙන්න පුළුවන් අවසාන පණිවිඩය මොකක්ද? ඔව් ඉස්සෙල්ලා මම කිව්වාගේ කුරුඳු වගාවක පලිබෝධ මර්ධනය ස්වාභාවික තත්ත්වය යටතේ පහසුවෙන්ම අපිට ඉටු කරගන්න පුළුවන්. මොකද ස්වාභාවිකවම මේ මර්ධනය සිදු වෙන නිසා. ඊට අමතරව ගොවියාගේ පැත්තෙන් සිද්ධ වෙන්න ඕන කාරණයක් තමයි නිසි පරිදි වගාව නිර්දේශිත ක්‍රමවලින් පිහිටුවීම. ඒක අංක 1. දෙවෙනි කාරණේ නඩත්තුව නිසි පරිදි සිදු කිරීම. ඒ වගේම ශාස්ත්‍රයට නිතරම ගිහිලා සොයා බැලීම. පරීක්ෂා කිරීම. එතකොට තමයි අපිට වගාවක මූලික අවස්ථාවේම තිබෙන කෘමි හානියක් අපිට පලිබෝධ හානියක් දැක ගන්න පුළුවන්. ඒක අපි අපේ අවධානයට මූලික අවස්ථාවේ යොමු නොවුනොත් සමහරට පැතිරිලා ගියාට පස්සේ අපිට ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා නඩත්තුව සොයා බැලීම, ඒ වගේම නිසි ක්‍රමවේද අනුගමනය කිරීම කියන තුන තිබෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රධාන වශයෙන්ම ලංකාවේ අපි දකින්න දෙයක් තමයි නිසි කාලයට අස්වැන්න ලබා නොගැනීම. නිසි කාලයට නුහුරු පෑහීම, නඩත්තු කිරීම සහ අස්වැන්න කෙටි කාලාන්තර වලින් අස්වැන්න ගැනීම සිදු කරනවා නම් ලංකාවේ කුරුඳු වගාවේ තියෙන පලිබෝධ ප්‍රශ්න බොහොමයක් ඉතා ඉක්මනින් එහෙම නැත්නම් පහසුවෙන් විසඳා ගන්න අවම කරගන්න හැකියාව තිබෙනවා. අර කෙටි කාලකින් අස්වැන්න නෙලන්න. ඇයි මේ වගේ ක්‍රමවේදවලට යොමු වෙන්නේ? ඒකට එක හේතුවක් තමයි දැන් සෙවන වගේ තත්ත්ව ඉහළ යන්න පුළුවන් අපි නිසි කාලට අස්වැන්න ගත්තේ නැත්නම්. ඊට අමතරව කුරුඳු වගාවේ තිබෙන පලිබෝධ හානි හැම පැතිරී යන්න කඳට ඇති වෙන හානි වෙන්න පුළුවන්. නැත්නම් කොළවලට ඇති වෙන හානි හැම ශාස්ත්‍රයේ වැඩි කාලයක් රඳා පවතින අපි අස්වැන්න ගත්තේ නැත්නම්. අස්වැන්න එහෙම නැත්නම් කඳන් මහත වීම, එහෙම නැත්නම් නිසි කාලයේ අස්වැන්න නොගැනීම නිසා පලිබෝධ හානි පැතිරී යාම ඉක්මනින්ම සිදු වෙනවා අපි නිසි කාලට අස්වැන්න ගත්තේ නැත්නම්. නිසි කාලට අස්වැන්න ගන්නවා නම් අපේ ශාස්ත්‍රවල තිබෙන ගොඩක් ගැටලු විසඳ ගැනීමේ හැකියාව තියෙනවා සරලව. හොඳයි. මම අවසාන වශයෙන් එසේ විමසුවේ මොකද ඒක වැදගත් කාරණා මොකද වගාවක අවසාන ප්‍රතිඵලය විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ ගුණාත්මක අස්වැන්නක් කියන කාරණේ නිසා. හොඳයි. අද දවසේ සාකච්ඡාව බොහොම ඵලදායී වෙනවා. කුරුඳු වගා කරුවෙක් නම් ඔබේ කුරුඳු වගාවට විවිධ කෘමි හානි වැළඳී තිබෙනවා නම් ඒ ආශ්‍රිත ලක්ෂණ තියෙනවා නම් අද සාකච්ඡාව ඔබ වෙනුවෙන්ම සිදු වෙන සාකච්ඡාවක් කියන එක ඔබට වැටහෙන්නට ඇති. හොඳයි. එසේනම් රන්මස් වෙන සාකච්ඡාවට ලැබී තිබෙන කාලයත් එක්ක දැන් අපි සූදානම් වන්නේ ඔබෙන් සමුගන්න. ඉතින් සමුගන්නට කලින් ඔබව ජයග්‍රාහකයෙකු බවට පත් කරන්න අද දවසේ පහසු පැනයක් අපි ඔබෙන් විමසනවා. අද ප්‍රශ්නේ තමයි කුරුඳු වගාවට හානි කරන කෘමි පලිබෝධකයන් දෙදෙනෙකු නම් කරන්න. කුරුඳු වගාවට හානි කරන පලිබෝධකයන් දෙදෙනෙකු නම් කරන්න. එවන් ඔබේ පිළිතුරුපත් සහකාර අධ්‍යක්ෂ සංනිවේදනාංශයේ රන්මසු උයන පැනේට පිළිතුර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 1095 නුවරපාර පේරාදෙණිය. හොඳයි. එසේනම් අද දවසේ සාකච්ඡාවට සැපමිනි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතර තිහගොඩ ජාතික කුරුඳු පර්යේෂණ පුහුණු මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ පර්යේෂණ චින්තක විධානපතිරණ මහත්මයාට අපගේ ගෞරවනීය ස්තුතිය අද දවසේ ඔබතුමන්ට ලබා දෙනවා. හොඳයි. එසේනම් ඵලදායී සංවර්ධනයක්, ඵලදායී රටක්, ඵලදායී ආර්ථිකයක් ඇති කරගන්නට අපි සැවම අත්වැල් බැඳගමු. තවත් දෙසතියකින් හමු වෙමි බලාපොරොත්තු වෙමින් අදට අපි ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට ජයග්‍රාහී දෙසතියක්. ආයුබෝවන්.